රංග වෙල්ලාලගේ හරි. අද දවසේ ඔබ සියලු දෙනා සම්බන්ධ වෙලා ඉන්නේ අපේ ඔන්ලයින් විභාග මාලාව තුල ප්‍රශ්න පත්‍ර අංක 21 පිළිතුරු සාකච්ඡාවත් සමගින්. එතකොට අපි මේ දක්වා පළමු සහ දෙවන පාඩම ආශ්‍රිතව කෙටි ප්‍රශ්න 200ක් සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඒ සම්බන්ධ කෙටි සටහන් සියල්ලම මේ YouTube නාලිකාව ඔස්සේ ඔබට බලන්න පුළුවන්. ඒ වගේමයි දැන් අද දවසේ අපි ITEST number 21 ප්‍රශ්න පත්‍ර අංක 21 සාකච්ඡා කරන්නේ. එතකොට අද දවසේ ප්‍රශ්න සාකච්ඡාවත් සමගින් අපේ කෙටි ප්‍රශ්න සාකච්ඡාවේ මේ විවරණ 210ක් දක්වා වැඩි වෙනවා. ඒක නිසා ඔබට මේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ඇති කියලා මම මුලින්ම හිතනවා. right අපි අපේ පළවෙනි ප්‍රශ්නෙට බලන්න කියනවා. පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් අභිමතාරූපී ප්‍රකාශය වන්නේ කුමක්ද කියලා. දැන් අපි පළවෙනි පාඩම සම්බන්ධයෙන් අපි ප්‍රශ්න ගොඩක් කතා කරා මේ විදිහට. එතකොට මේ අභිමතාරූපී ප්‍රකාශය මේක ඇතුලේ මට කාරණා කීපයක් කියන්න ඕනේ. එතකොට මේ පිළිතුරු ඇතුලේ තියෙන්නේ මෙතන සංකල්ප දෙකක සංයෝජනයක් තියෙනවා. ඒ තමයි මේ වෙලාවේ මෙතන තියෙන සමහර ප්‍රකාශයන් අපිට ගන්න පුළුවන් සාර්ව ආර්ථික විද්‍යාවට අයිති එක්ක යථානුරූපී එක්ක අභිමතානුරූපී ප්‍රකාශ කියලා. එතකොට බලන්න දැන් පළවෙනි පිළිතුර පසුගිය මාසයේ පාරිභෝගික මිල දර්ශකය 5.6කින් ඉහළ නැගුණේ කියලා තියෙනවා. එතකොට මේ පාරිභෝගික මිල දර්ශකයක් කියලා කියන්නේ සාර්ව ආර්ථිකයට අදාළ සාධකයක්. ඒ වගේමයි ඒක සාර්වාර්ථිකයට අදාළ වෙනවා වගේමයි මේ වෙලාවේ මේ දීලා තියෙන මේ අපි වාක්‍ය ඛණ්ඩයක් ගත්තොත් එතන හැමතිස්සෙම කියන්නේ මිල දර්ශකය 5.6කින් ඉහළ නැගුණු කියලා. එතකොට මේ කාරණාව අපිට සත්‍යාපනය කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මේක යථාරූපී ප්‍රකාශ ගණයට තමයි වැටෙන්නේ. එතකොට මේකට අපිට නමක් දෙන්න පුළුවන් අර සාර්ව ආර්ථික විද්‍යාත්මක යථාරූපී ප්‍රකාශයක් කියලා. හේතුව මේකේ සාර්ව ආර්ථික විචලනයක් සම්බන්ධයෙන් තමයි අර්ථකථනය ඉදිරිපත් වෙන්නේ. සහ මේක සත්‍යාපනය කිරීමේ හැකියාවක් තියෙන නිසා අපිට කියන්න පුළුවන් සාර්ව ආර්ථික විද්‍යාත්මක යථාරූපී ප්‍රකාශයක් කියලා. ඊට පස්සේ පස්වෙනි පිළිතුර බලන්න. පස්වෙනි පිළිතුර පසුගිය වසරේ දිලිඳු පවුල් ප්‍රතිශතය 12.6කි. මේකත් ඔබට පැහැදිලි සමස්ත ආර්ථිකය සම්බන්ධයෙන් දත් දෙන්නේ නම් සාර්ව ආර්ථික විද්‍යාත්මක ඒ වගේමයි සත්‍යාපනය කරන්න පුළුවන්. එහෙනම් සාර්ව ආර්ථික විද්‍යාත්මක යථානුරූපී ප්‍රකාශයක් කියලා අපිට කියන්න පුළුවන්. හතරවෙනි පිළිතුර වාර්ෂික ආර්ථික වර්ධන අනුපාතිකය 2.6ක් විය වර්තමානයේ 2022 වර්ෂය තුල කොවිඩ් වසංගතය ඒ වගේම ආර්ථික ප්‍රතිපත්ති වල තිබෙ අවිදුර දෘෂ්ටිකත්වය ඒ වගේමයි රාජ්‍ය පාලන තන්ත්‍රයේ තිබෙ අකාර්යක්ෂමතාවයන් හේතු කොටගෙන වර්තමානයේ වෙද්දී ආර්ථික වෘද්ධිය ඍණ අගයක් දක්වා පහළ බැස තියෙනවා කියලා ඔබ අප සියලු දෙනාම දන්නවා. එතකොට ආර්ථික වර්ධන අනුපාතිකය 2.6ක් වෙනවා කියලා කියන අපිට එතන අදහසක් ගන්න පුළුවන්. ආර්ථික වර්ධන අනුපාතිකය කියලා කියන්නේ හැමතිස්සෙම සාර්ව ආර්ථික විද්‍යාත්මක සාධකයක්. ඒ වගේම මේක අපිට මහ බැංකුව වාර්තාය සුරින් සත්‍යාපනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඒක නිසා හතරවෙනි පිළිතුරත් අපිට ගන්න පුළුවන් සාර්ව ආර්ථික විද්‍යාත්මක යථාරූපී ප්‍රකාශයක් කියලා. ඊට පස්සේ තුන්වෙනි පිළිතුර සාමාන්‍ය පොලි අනුපාතිකය 8.6ක් වේ කියලා ඔබට පැහැදිලි එහෙනම්. එතකොට ඒකත් අපිට සත්‍යාපනය කරන්න පුළුවන් යථාරූපී ප්‍රකාශය. ඒ වගේමයි එතන තියෙනවා සාමාන්‍ය පොලි අනුපාතිකය කියලා කියන්නේ සමස්ත දිවයිනටම අදාළ කරුණක්. ඒ කියන්නේ සාර්ව ආර්ථික විද්‍යාත්මක ඒකත් අපිට ගන්න පුළුවන් යථාරූපී ප්‍රකාශයක් කියලා. නම් පිළිතුරු අංක 2 එතන කියනවා 6.8ක සේවා වියුක්ති අනුපාතිකය ඉතා ඉහළ අගයක් ගනී කියලා. එතකොට 6.8ක සේවා වියුක්ති අනුපාතිකය කියලා කියන්නේ එතන සාර්ව ආර්ථික විද්‍යාත්මක සාධකයක් ඉතා ඉහළ අගයක් ගනී කියලා කියද්දී මේ කාරණාව විවාදාත්මකයි. හේතුව තව කෙනෙක්ට කියන්න පුළුවන් දැන් අපිට පැහැදිලි මේ සේවා වියුක්ති අනුපාතිකය 6.8යි කියන්නේ
සේවා නියුක්ති අනුපාතිකය 93.2ක් විය යුතුයි. හේතුව ඔබ දන්නවා සේවා වියුක්ති අනුපාතිකයයි සේවා නියුක්ති අනුපාතිකයයි එකතු කරාට පස්සේ එතන 100%ක් එන්න ඕනේ. ඒ කියන්නේ ශ්‍රම බලකායේ නියෝජනයක් තියෙනවා. ඔබ දන්නවා අපි කතා කරා ශ්‍රම බලකායේ කොටස් දෙකයි ඔබ සටහන් කරගන්න. සේවා නියුක්ත ජනගහනය සහ සේවා වියුක්ත ජනගහනය. එතකොට මෙන්න මේ ශ්‍රම බලකායේ රස්සා නැති ප්‍රතිශතයේ 6.8ක් නම් රස්සා තියෙන මිනිස්සු ටික අපිට ගන්න පුළුවන් 93.2ක් කියලා. තව කෙනෙක්ට මෙතන විවාදාත්මකව ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ දෙවනි පිළිතුර ඇතුලේ කියන්නේ 6.8ක සේවා වියුක්ති අනුපාතිකය ඉතා කියලායි කියලා. තව කෙනෙක් ඕක කියන්න පුළුවන්. මේ වෙලාවේ සේවා නියුක්ති අනුපාතිකය 93.2ක් වෙන නිසා රටේ සේවා වියුක්තිය පහළ මට්ටමක තියනවා කියලා මේක විවාදාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ අපේ ප්‍රශ්නෙන් අහන්නේ අභිමතාරූපී ප්‍රකාශය කුමක්ද කියලා. එහෙනම් පිළිතුරු අංකය 2 අපිට මේකට ලස්සන නමක් කියන්න පුළුවන්. සාර්ව ආර්ථික විද්‍යාත්මක අභිමතාරූපී ප්‍රකාශයක් කියලා. ඊට පස්සේ අපි යමු ප්‍රශ්න අංක 2ට. ආර්ථිකයක නිෂ්පාදන සම්පත් පිළිබඳ පහත ප්‍රකාශ ඔබට සපයා දී තිබේ වඩාත් නිවැරදි ප්‍රකාශය වන්නේ කියලා. ඔබට පොඩි වර්ගීකරණයක් මතක් කරමු. එතකොට ඔබ දන්නවා නිෂ්පාදන සම්පත්. නිෂ්පාදන සම්පත් අපි යෙදවුම් කියලා කියනවා. මෙන්න මේ නිෂ්පාදන සම්පත් අපි විවිධ පදනම් ඔස්සේ වර්ගීකරණය කරද්දී මම එක පදනමක් ගන්නවා මිනිස් උවමනාවලට සාපේක්ෂව හිඟද නැද්ද කියන පදනම. මොකක්ද මිනිස් උවමනාවලට සාපේක්ෂව හිඟද නැද්ද කියන පදනම. එතකොට මිනිස් උවමනාවලට සාපේක්ෂව හිඟනම් අපි කිව්වා ඒවට ආර්ථික සම්පත්. මිනිස් උවමනාවලට සාපේක්ෂව අසීමිත සැපයුමක් තියෙන දේවල් වලට කිව්වා ආර්ථික නොවන සම්පත්. ආර්ථික නොවන සම්පත්. ඊට පස්සේ මෙන්න මේ ආර්ථික සම්පත් අපි නැවත කොටස් 4කට බෙදුවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියලා. ආර්ථික සම්පත් නැවත කොටස් 4යි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියලා. එතකොට දැන් ඔබෙන් අහන්නේ ආර්ථිකයක නිෂ්පාදන සම්පත් පිළිබඳ පහත ප්‍රකාශ ඔබට සපයා දී තිබේ වඩාත් නිවැරදි ප්‍රකාශය වන්නේ. එතකොට මම මේ වර්ගීකරණය ගත්තේ ඔබට පැහැදිලි. අපේ පදනම තමයි මිනිස් උවමනාවලට සාපේක්ෂව හිඟද නැද්ද කියන කරුණ. මිනිස් උවමනාවලට සාපේක්ෂව හිඟ සම්පත් වලට අපි ආර්ථික සම්පත් කිව්වා. අර අසීමිතව තියෙන සම්පත් හිරු එළිය, වර්ෂා ජලය, ස්වභාවික වාතයට අපි කියනවා ආර්ථික නොවන සම්පත්. එතන අපරිමිත සැපයුමක් තියෙන්නේ. ඒත් එක්කම ආර්ථික සම්පත් කොටස් 4යි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. ඊට පස්සේ අපිට තවත් පදනමක් මම ඔබට මතක් කරොත් ඔබට මතක ඇති අපි මෙන්න මේ නිෂ්පාදන සම්පත් ඒවායේ ස්වභාවය මත වර්ගීකරණය කරනවා. ඒවායේ ස්වභාවය අර මිනිස්සයා ගෑවිලා තියෙන දේවල් මෙන්න මේ ශ්‍රමය සහ මෙන්න මේ ව්‍යවසායකත්වය අපි කිව්වා මෙන්න මේ දෙන්නට කිව්වා මානව සම්පත් කියලා. හරි. ශ්‍රමය සහ ව්‍යවසායකත්වයට අපි කිව්වා මානව සම්පත්. ඊට පස්සේ භූමිය සහ ප්‍රාග්ධනයට අපි කිව්වා දේපල සම්පත් කියලා. පැහැදිලිද? එතකොට මෙන්න මේ නිෂ්පාදන සම්පත් වල ස්වභාවය මත හරි අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් මානව සහ දේපල සම්පත් කියලා. එහෙනම් බලන්න අපේ පිළිතුරු අංකය අංක 4 ඔබෙන් අහන්නේ ආර්ථිකයක නිෂ්පාදන සම්පත් පිළිබඳ පහත ප්‍රකාශ ඔබට සපයා දී තිබේ වඩාත් නිවැරදි ප්‍රකාශය වන්නේ කුමක්ද කියලා. පිළිතුරු අංක 4 ආර්ථික සම්පත් සකස් වී තිබෙන්නේ ඔබට පැහැදිලි මේ ආර්ථික සම්පත් අපිට ගන්න පුළුවන් මෙන්න මේ භූමිය සහ ප්‍රාග්ධනය දේපල සම්පත් කියලා, ශ්‍රමය සහ ව්‍යවසායකත්වය මානව සම්පත් කියලා. එතන පිළිතුරු අංක 4 ආර්ථික සම්පත් සකස් වී තිබෙන්නේ දේපල සම්පත් හා මානව සම්පත් වල
එකතු වෙන්නේ කියලා. ඊට පස්සේ අපි ප්‍රශ්න අංක 3ට ආවොත් බලන්න මේ සටහනේම දිගුවක් විදිහට අපිට කතා කරන්න පුළුවන් නිෂ්පාදන සම්පතක් වශයෙන් භූමිය යන්න පිළිබඳ පහත ප්‍රකාශ ඔබට සපයා දී තිබේ. ඔබ එකඟ නොවන ප්‍රකාශය වන්නේ. එතකොට දැන් ඔබෙන් අහන්නේ මෙතන එකඟ නොවන ප්‍රකාශය. එතකොට මේ කාරණය තුලින් අපිට එකඟ විය හැකි ප්‍රකාශයන් එතකොට අන්තර්ගතයි කියලා ඔබට පැහැදිලි වෙන්න ඕනේ. ඔබෙන් අහන්නේ ඔබ එකඟ නොවන ප්‍රකාශය කුමක්ද කියලා. පළවෙනි පිළිතුර බලන්න කියනවා කිසියම් අවස්ථාවකදී පවතින ස්වභාවික සම්පත් සම්භාරය භූමිය යන්නට ඇතුළත් වෙනවා. අපි භූමිය නිර්වචනය කරන්නේම භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියක ස්වභාව ධර්මයේ දායාද ලෙස මිනිසාට ලැබී ඇති සියලුම දේ. එහෙනම් පළවෙනි පිළිතුර හරියි. අපෙන් අහන්නේ වැරදි ප්‍රකාශය. දෙවැනි කාරණාව මම ඉතින් යන්න කලින් පොඩි මේ සටහනේම දිගුවක් ඔබට ඉදිරිපත් කරනවා. මෙන්න මේ භූමිය අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. භූමිය කොටස් දෙකයි. අපිට කියන්න පුළුවන් ප්‍රතිෂ්ඨාපනය කළ හැකි සම්පත්, ප්‍රතිෂ්ඨාපනය කළ හැකි සම්පත් සහ ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි. ඔබ සම්පූර්ණයෙන් ලියා ගන්න. ප්‍රතිෂ්ඨාපනය කළ හැකි සහ නොහැකි. ඒත් එක්කම මෙන්න මේ ප්‍රතිෂ්ඨාපනය කළ හැකි සම්පත් වලට අපි කියනවා සජීවී සම්පත් කියලා. ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි සම්පත් වලට කියනවා අජීවී සම්පත් කියලා. ඔබට මේ කරුණු තවත් හොඳින් තේරෙන්න ඔබට පුළුවන් උදාහරණයක් ලියා ගන්න. මේ ප්‍රතිෂ්ඨාපනය කළ හැකි සම්පත් සජීවී සම්පත් කියලා කියන්නේ අපිට ගන්න පුළුවන් මත්ස්‍ය සම්පත, නැත්නම් වන සම්පත. අජීවී සම්පත් කියලා කිව්වම අපිට ගන්න පුළුවන් khනිජ තෙල් වෙන්න පුළුවන්, යපස් වෙන්න පුළුවන්. right? අදී වශයෙන් ගන්න පුළුවන්. එතකොට දැන් මේ කාරණාය තුලින් ඔබ තේරුම් ගන්න මේ තියෙන දත්තයන් එක්ක අපි එමු. දැන් අපෙන් අහන්නේ එකඟ නොවන ප්‍රකාශය. පළවෙනි ප්‍රකාශයත් එක්ක අපි එකඟ වෙනවා. දෙවැනි කරුණ බලන්න ප්‍රතිෂ්ඨාපනය කළ හැකි හා ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි යන සම්පත් සියල්ලම භූමිය යන්නට ඇතුළත් වෙයි. ඔබට පැහැදිලි දැන් මේ වර්ගීකරණය තුල ඒක තියෙනවා. භූමිය ඇතුලේ අපි කතා කරන කොටස් දෙකක් එන එකත් හරි. ඊට පස්සේ නොමිල සම්පත්. අන්න සමාන පද අපිට මතක් වෙන්න ඕන. නොමිල සම්පත් කියලා කියන්නේ මේ ආර්ථික නොවන සම්පත්. මම කලින් මතක් කරා හිරු එළිය, වර්ෂා ජලය, ස්වභාවික වාතය. ඒ දේවලුත් අපිට දකින්න ලැබෙන්නේ භූමිය කියන සාධකය තුල. ඔබට YouTube භූමිය කියන සාධකය සම්බන්ධයෙන් වෙනම වීඩියෝවක් මම කලින් ගෙනල්ලා තියෙනවා. ඒතර ඔබ ඒක නැරඹුවා. භූමිය කියන සාධකය අපි පුළුල්ව සාකච්ඡා කරා. ඒ කියන්නේ මේ ආර්ථික කියන කොටස ඇතුලේ භූමිය තියෙනවා කිව්වා. ආර්ථික නොවන කියන කොටස ඇතුලේ නියෝජනය වෙන්නේ භූමිය කියලා අපි කතා කරා. එහෙනම් තුන්වෙනි කරුණත් හරියි. හතරවෙනි කරුණ භූමිය අනිකුත් සාධක සමග මිශ්‍ර වීමෙන් ප්‍රාග්ධනය යන නිර්මාණය විය හැකිය. අනිවාර්යයෙන්ම අර වනාන්තරයක ගසක් ගත්තොත් අපිට භූමිය කියද්දී ඔබ පන්ති කාමරේ වාඩි වෙලා ඉන්න පුටුව මේස වෙන්න පුළුවන්. ඒ දේවල් අපි ප්‍රාග්ධනය කියලා ගන්නවා. හේතුව අර කැලේ තියෙන ගහ මිනිස්සු මැදිහත් වෙලා මිනිසාගේ ශ්‍රමය භාවිතා කරලා ගහ කපලා ඊට පස්සේ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා ගස අපි ඊට පස්සේ දැව බවට පත් කරගෙන එතනනුත් පස්සේ ව්‍යවසායකත්වයේ කියන ඒ සාධකයේ ඔස්සේ අපි ඒක අවසාන නිමැවුමක් බවට පත් කරනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය ඇතුලේ අර භෝගිය කියන ඒ සාධකයට හැමතිස්සෙම ශ්‍රමය, ප්‍රාග්ධනයේ, ව්‍යවසායකත්වයේ කියන අනිකුත් නිෂ්පාදන සම්පත් මිශ්‍ර වෙනවා කියලා කියන්නේම එතන බිහි වෙනවා ප්‍රාග්ධනය. එතකොට අර භූමිය කියන සාධකයේ තනියෙන් ගත්තාම මිනිස් මැදිහත් වීමක් නැහැ. මිනිස් මැදිහත් වීමක් තිබ්බේ ගම ඒ දේවල් ප්‍රාග්ධනය බවට පත් වෙනවා. කැලේක තියෙන ගහ අපි භූමිය කියලා කියද්දි ගහ කපලා පුටුවක් පන්ති කාමරයට ආවම අපි ඒක ප්‍රාග්ධනය කියලා කියනවා. එතකොට ඒකත් හරි. එන අපේ වැරදි ප්‍රකාශය බවට පත්විය යුත්තේ පස්වෙනි පිළිතුර කොහොමද ඒක වැරදි ප්‍රකාශයක් වෙන්නේ කියලා ඔබ තේරුම් ගන්න. හේතුව 2021
උසස් පෙළ විභාගයේදී මෙන්න මේ ප්‍රශ්නේ අපේ සෙකන්ඩ් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ විදියට ආවා. එතකොට භූමියේ ලක්ෂණ මොනවද කියලා. ඒතර භූමියේ ලක්ෂණ වල අපි කතා කරන ලක්ෂණයක් තමයි භූමියේ සැපයුම අනම්මය. අනම්මය කියලා කියන්නේ අර මිනිසාට උවමනා විදියට මේ භූමිය අපිට වෙනස් කරන්න බෑ. අපි කතා කරා අපි තට්ටු නිවාස හදන්නේ මේ භූමිය අපිට රිසිසියේ වෙනස් කරන්න බැරි නිසා කියලා. ඒක නිසා භූමියේ සැපයුම නම්මේ නෙමෙයි. නම්මේ කියලා කියන්නේ ලේසියෙන් වෙනස් කරන්න පුළුවන් කියන එක. අපි කතා කරන්නේ භූමියේ සැපයුම right අනම්මයි කියලා. ඒක නිසා වැරදි ප්‍රකාශය කියලා අපි ගන්න පිළිතුරු අංකය 5. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය ප්‍රතිෂ්ඨාපනය කළ හැකි සහ ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි සම්පත් අතර පවතින වෙනස වඩාත් හොඳින් විස්තර වන්නේ කිනම් පිළිතුරෙහිද? එතකොට ඔබට පැහැදිලි අපි ප්‍රතිෂ්ඨාපනය කළ හැකි සම්පත් වලට කියපු නමක් තමයි සජීවී සම්පත්. ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි සම්පත් වලට කියපු නමක් තමයි අජීවී සම්පත්. දැන් ඔබට මේ තියෙන පිළිතුරුත් එක්ක ඔබට හිතෙන්න පුළුවන් මේ පිළිතුරත් හරි නේද කියලා. දැන් ඔබෙන් අහන්නේ මෙතන ප්‍රශ්නේ ප්‍රතිෂ්ඨාපනය කළ හැකි නොහැකි සම්පත් අතර පවතින වෙනස වඩාත් හොඳින් විස්තර වෙන පිළිතුර. ඒක නිසා නිවැරදි පිළිතුරු තව තියෙන්න පුළුවන්. හැබැයි වඩාත් හොඳින් විස්තර වෙන්නේ පිළිතුරු අංකය 3. ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි සම්පත් වලට අපි අජීවී සම්පත් කියද්දී ප්‍රතිෂ්ඨාපනය කළ හැකි සම්පත් වලට සජීවී සම්පත් කියලා කියනවා. පැහැදිලිද? එතකොට ප්‍රශ්න අංක 4ට පිළිතුරු අංකය අංක 3. ඊට පස්සේ ප්‍රශ්න අංක 5ට આવතන නිෂ්පාදන සාධක වලින් දැන් අපි එළියට ගිහිල්ලා දැන් ආර්ථික පද්ධති වලට බලන්න. එතන කියනවා නිදහස් වෙළඳපොළ ආර්ථිකයක මිල යාන්ත්‍රණයේ කාර්යයට අදාළව වඩා නිවැරදි ප්‍රකාශය වන්නේ පහත ප්‍රකාශ කවරක්ද කියලා. එතකොට ඔබ දැනගත යුතු කාරණාවක් තමයි මේ මිලෙහි කාර්යය. මිලෙහි කාර්යයන් කියලා කියන්නේ අපි සයනු තුනක් එක්ක කතා කරනවා. සයනු තුනක්. මිලෙහි කාර්යය මම කලින් වීඩියෝ වල මම මේ කාරණා ටික ඔබට ලබා දුන්නා. ඔබ පහුගිය විභාග ප්‍රශ්න ඔබ ආරම්භ කළොත් එතකොට මේ මිලෙහි කාර්යයන් සම්බන්ධයෙන් නැවත ප්‍රශ්න එනවා. එතකොට මෙන්න මේ මිලෙහි කාර්යයන් ඇතුලේ අපි කතා කරන්නේ මුලින්ම සංඥා සැපීම, ඊට පස්සේ සානුබල සැපීම, ඊට පස්සේ සලාක කිරීම. පැහැදිලි? සංඥා සැපීම කියලා කියන්නේ අර නිෂ්පාදකයා පාරිභෝගිකයා සාධක හිමියට වඩ කරන්නේ සාපේක්ෂ මිලයන් පිළිබඳ දත්තයන් ටික දෙන්නේ. සානුබල කියන්නේ පිරිස අපි පොළඹවන්න සාධකයක් විදිහට මිල කටයුතු කරද්දී සලාක කියලා කියන්නේ අර හිඟ සම්පත් බෙදා වෙන් කිරීම සම්බන්ධයෙන් මිලෙහි කාර්යය. එහෙනම් ඔබෙන් අහන්නේ නිදහස් වෙළඳපොළ ආර්ථිකයක මිල යාන්ත්‍රණයේ කාර්යයට අදාළ වඩාත් නිවැරදි ප්‍රකාශය. එහෙනම් පිළිතුරු අංක 5 මිල යාන්ත්‍රණය සලාකන උපකරණයක් ලෙස ක්‍රියා කරයි කියන පිළිතුරු අංක 5. ඊට පස්සේ අපි ප්‍රශ්න අංක 6ට આવොත් බලන්න එතන කියනවා නිදහස් වෙළඳපොළ තත්වයකදී පාරිභෝගික ස්වාධිපත්‍ය හටගන්නේ කිනම් අවස්ථාවකදීද? එතකොට අපි නිදහස් වෙළඳපොළ කියලා කියන්නේ මේ වෙළඳපොළ ආර්ථිකයට කියන තවත් නම. එතකොට මේ වෙළඳපොළ ආර්ථිකයක අපි කතා කරන ප්‍රධාන ලක්ෂණයක් තමයි පාරිභෝගික ස්වාධිපත්‍ය කියලා. එතකොට පාරිභෝගික ස්වාධිපත්‍ය කියලා කියන්නේ හැමතිස්සෙම වෙළඳපොළ ආර්ථිකයක් ඇතුලේ කුමන කර්මාන්ත රැඳිලා තියෙනවද කියලා අවසාන වශයෙන් තීරණය කරන්න. නැත්නම් අපි කියන අවසාන බලධරයා කියලා. අවසාන බලධරයා දෙන කටයුතු කරන්නේ පාරිභෝගිකයා. හේතුව වෙළඳපොළ ආර්ථිකයක් කියලා කියන්නේ හැමතිස්සෙම ස්වාර්ථය මුල් කරගෙන කටයුතු කරන ආර්ථික පද්ධතියක්. එතකොට ඒක ඇතුලේ අර නිෂ්පාදකයා හැමතිස්සෙම දුවන්නේ ලාභ පස්සේ. එතකොට නිෂ්පාදකයාට ලාභයක් උපයන්න නම් නිෂ්පාදකයාගේ නිෂ්පාදිතය වෙළඳපොළක් තුල විකිනෙන්න ඕනේ. වෙළඳපොළ ඇතුලේ නිෂ්පාදිතය විකිනෙන්න නම් පාරිභෝගිකයන් ඒ සඳහා ඉල්ලුමක් බිහි වෙන්න ඕනේ. එහෙනම් මේ නිෂ්පාදකයාගේ ලාභයේ අවසානයේ රැඳිලා තියෙන පාරිභෝගික ඉල්ලුම නැත්නම් පාරිභෝගික වර්ණය මත ඒ කාරණාවේදී අපිට පැහැදිලි වෙන්න ඕනේ. එහෙනම් පාරිභෝගිකයා අපි කතා කරන පාරිභෝගික ස්වාධිපත්‍ය පාරිභෝගිකයා ඉස කින් කියලා අපි කතා කරනවා. පාරිභෝගිකයා රජෙක් කියලා. හේතුව පාරිභෝගිකයාගේ ඕනෑපාකම් වලට ප්‍රතිචාර දක්වීම තමයි ඒ වගේ ආර්ථිකයක ව්‍යාපාර ආයතන විසින් සිදු කරන්නේ. ඒ කියන්නේ පාරිභෝගිකයා ඉල්ලන දේ තමයි නිෂ්පාදන ආයතන අනිත් පැත්තට
හදන්න ඕනේ. ඒ කියන්නේ අපි ආර්ථික පද්ධති වල මූලික ආර්ථික ප්‍රශ්න කතා කරද්දිත් අපි කතා කරනවා හැමතිස්සෙම අර තුන්වෙනි ආර්ථික ප්‍රශ්නය. ඒ කියන්නේ අර කා සඳහා නිෂ්පාදනය කළ යුතුද කියන මේ ප්‍රශ්නය හැමතිස්සෙම බැඳිලා තියෙනවා කුමක් කොපමණ නිෂ්පාදනය කළ යුතුද කියන ප්‍රශ්නයත් එක්ක. හේතුව අර කාටද භාණ්ඩ හදන්නේ කියන ඒ කාරණාවේදී ඒ ආදායම් ව්‍යාප්තිය මත තමයි ඉල්ලුම තීරණය වෙන්නේ. ඉල්ලුම මත තමයි මොන භාණ්ඩ කොච්චරක ප්‍රමාණ වලින් හදනවද කියලා තීරණය කරන්නේ. ඒක නිසා ප්‍රශ්නක 6ට පාරිභෝගික ස්වාධිපත්‍ය කියලා කියන්නේ හැමතිස්සෙම අපේ මූලික ආර්ථික ප්‍රශ්නවල පළවෙනි ආර්ථික ප්‍රශ්නය විසඳෙන්නේ පාරිභෝගික ඕනෑපාකම් වලට අනුව. බලන්න කියනවා පස්වෙනි පිළිතුර කුමක් නිෂ්පාදනය කළ යුතුද යන්න පාරිභෝගික ඉල්ලුම විසින් තීරණය කරන ලබන විටදීය. පැහැදිලිද? ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නය ආර්ථික පද්ධති වලින් එතකොට 7 වෙනි ප්‍රශ්නය දක්වා දැන් අපි අවසාන ප්‍රශ්න කීපය කතා කරේ. මිශ්‍ර ආර්ථික පද්ධති පැවතීමට එක් හේතුවක් ලෙස දැක්විය හැකියි. ඔබ දැනටම දන්න මිශ්‍ර ආර්ථිකයක් කියලා කියන්නේ වෙළඳපළ සහ විධාන කියන මෙන්න මේ ස්වරූප දෙකේම ආර්ථිකවල සංකලනයක්. පැහැදිලිද? එතකොට හැමතිස්සෙම දැන් ආර්ථිකයක් විතර දැම්ම ඔබෙන් ඇහුවොත් වඩා වාසිදායක ආර්ථික ස්වරූපය වෙළඳපළද විධානද කියලා ඔබ નિરાයාසයෙන්ම කියව යුතුයි වෙළඳපළ ආර්ථිකයක් කියලා. හේතු උදාහරණයක් රජයේ ළඟම බස් දෙකකුයි හරි ළඟම බස් එකකුයි ඊට පස්සේ පෞද්ගලික අංශයේ බස් රථයකුයි ගත්තොත් අර වැඩි වශයෙන් කාර්යක්ෂම වැඩි ලාභයක් උපයන්නේ හැමතිස්සෙම ව්‍යාපාරයේ පැවැත්ම ගැන හිතන්නේ අර පෞද්ගලික අංශයේ බස් රථය වඩා කාර්යක්ෂමයි වැඩි ලාභයක් උපයනවා. ඒ වගේමයි ආයතනයේ දියුණුව සඳහා කටයුතු කරන හැබැයි රාජ්‍යාංශය එහෙම නෙමෙයි. මාසික පඩියක් ලබන පිරිසකින් බස් එකේ මිනිස්සු ගියත් එකයි නැතත් එකයි. එතකොට ඒ වගේ අවස්ථාවක ඒ පිරිස් අර සානුබලයක් නැහැ කොහොම හරි ලාභ උපයන්න ඕනි කියන කාරණා. ඒක නිසා ළඟම ඔබ දන්නවා පාඩු ලබන රාජ්‍ය ආයතනවල ඉහළින්ම ඉන්න ආයතන. එතකොට හැමතිස්සෙම ඕනෑම ආර්ථිකයක් කැමති වෙළඳපළ ආර්ථිකයක ස්වරූපයට යන්න. හැබැයි වෙළඳපළ ආර්ථිකයේ ගැටලු තියෙනවා. හේතුව වෙළඳපළක් කියලා කියන්නේ මම කලින් ප්‍රශ්නෙත් කතා කරා හැමතිස්සෙම යන්නේ ස්වාර්ථය මුල් කරගෙන ලාභය, උපයෝගීතාවය, ඉහළ මිල කියන කාරණා ඔස්සේ තමයි වෙළඳපළ ආර්ථිකයක් දුවන්නේ. එතකොට වෙළඳපළ ආර්ථිකයක් මෙන්න මේ කියන කාරණා ඔස්සේ දුවනකොට අර මිනිස්සුන්ට ඕනේ කරන පොදු භාණ්ඩ සැපෙන්නේ නැහැ. මොනවාද පොදු භාණ්ඩ කියන්නේ? දැන් වීදි ආලෝකකරණය, ජාතික ආරක්ෂාව, පාලම්, ප්‍රදීපාගාර, ඔර්ලෝසුකම් මෙන්න මේ වගේ මිනිසුන්ට එදිනෙදා ජීවිතයට ඕනේ කරන පොදු භාණ්ඩවල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි අපි 13 වසරේ දෙවන පාඩමේ රාජ්‍ය ආර්ථිකය කියන පාඩම ඇතුලේ මේ දේවල් දීර්ඝව සාකච්ඡා කරනවා. එතකොට ඒ කොටස් ඔබට ආවරණය වෙලා තියෙනවා ඔබ මතක් කරලා බලන්න පොදු භාණ්ඩවල තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි මේකේ මිලක් අය කරන්න බෑ. එතකොට මිලක් නැහැ කියන්නේ ලාභයක් නැහැ. ලාභයක් නැහැ කියන්නේ වෙළඳපළ ආර්ථිකයක නිෂ්පාදකයා දුවන්නේ ලාභය පස්සේ. එනම් පොදු භාණ්ඩ වලට මිලක් නැත්තම් ඔර්ලෝසු ගණනකින් වෙලාව බැලුවම ඔබට ටිකට් එකක් දෙන්න කවුරුත් දුවන්නේ නැහැ කියන්නේ ඒකට මිලක් නැහැ. මිලක් නැහැ කියන්නේ ලාභයක් නැහැ. ලාභයක් නැහැ කියන්නේ අර නිෂ්පාදකයෝ පොදු භාණ්ඩ හදන්නේ නැහැ. එහෙනම් වෙළඳපළ ආර්ථිකයේ මේ වගේ දුර්වලතාවයන් තියෙනවා. අන්න ඒ දුර්වලතාවයන් නැති කරන්න තමයි ආණ්ඩුව මැදිහත් වෙන්නේ රජයක් ඉන්නේ. එතකොට ඒ සංකලනය තමයි අපි මිශ්‍ර ආර්ථිකයක් කියලා කියන්නේ. එතකොට මිශ්‍ර ආර්ථික පද්ධති බිහි වෙන්නේ හේතු තමයි අර වෙළඳපළ ආර්ථිකයේ තියෙන දුර්වලතාව. රජයට ආර්ථිකයට රින්ගන්න වෙන්නේ. රජයට අර පොඩි මිනිස්සයාට දැනෙන දේවල් ටික දෙන්න වෙන්නේ අර වෙළඳපළ ආර්ථිකයේ හටගන්නා ඒ ඌනතාවයන් නිසා. පැහැදිලිද? බලන්න පිළිතුරු අංක 1 නිදහස් වෙළඳපළ ආර්ථිකයක කියන්නේ වෙළඳපළ ආර්ථිකයක වෙළඳපළ අසාර්ථකත්වයන් හටගත හැකි බව. වෙළඳපළ අසාර්ථකත්වයන් කියලා කියන්නේ වෙළඳපළ ආර්ථිකයේ අවාසි. අපි ආර්ථික පද්ධති වල කතා කරනවා. මේ වෙළඳපළ අසාර්ථකත්වයන් හටගන්න නිසා තමයි ආණ්ඩුව මැදිහත් වෙන්නේ.
එතකොට වෙළඳපළ ආර්ථිකයට ආණ්ඩුවක් වෙනවා කියලා කියන්නේ අන්න දෙපාර්ශ්වයම සංකලනය වෙනවා. මිශ්‍ර ආර්ථික පද්ධති බිහි වෙන්න ඕන එකට පදනම හැදෙනවා. පැහැදිලිද? right එහෙනම් හත්වෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංක 1. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නය ආවස්තික පිරිවැයක් දක්නට නොලැබෙන අවස්ථාව වන්නේ ඔබ දන්න ආවස්තික පිරිවැයක් හටගන්න නම් අර තේරීමේ ලක්ෂණ ටික මෙතන තියෙනවා. සම්පත් සීමා සහිත වීම සහ විකල්ප භාවිත කියන කරුණු දෙකම එකවර තිබ්බොත් තමයි හැමතිස්සෙම ආවස්තික පිරිවැයක් හටගන්නේ. එතකොට දැන් පළවෙනි පිළිතුර බලන සුනාමියෙන් ව්‍යසනයටපත් වූ දීවරයන්ට දෙන ආම්පන්න කියලා කියන්නේ. ඒ ආම්පන්න මිලට ගන්න දරපු ඒ රුපියල් වලින් රජයට හරි. එතකොට ඒ රුපියල් වලින් රජයට වෙනයම් කාර්යයක් කරන්න තිබ්බද නැද්ද? හරි මේ වසංගත තත්ත්වය හැමුවේ දිලිඳු පවුල් වලට ආහාරමලු බෙදන්න තිබ්බා. රුපියල් 5000 දීමනාව දෙන්න තිබ්බා. හරි. එතකොට ඒ කියන්නේ විකල්ප භාවිත තියෙනවා. එතන ආවස්තික පිරිවැයක් තියෙනවා. දෙක ගොවිතැන් කටයුතු සඳහා ජලාශයකින් ජලය ලබා ගැනීම. දැන් ඔබ දන්නවා වර්තමානයේ තුල 2022 වර්ෂයේ මේ මුල් භාගයේ එතකොට මේ විදුලි කප්පාදුවක් අපි මුහුණ දෙනවා. ඔබ මම ඇතුළු අපි සියලු දෙනා. එතකොට දැන් මේ ශ්‍රී ලංකාවේ ජල විදුලිය උත්පාදනය කරන්න පුළුවන්. එතකොට දැන් මෙතන කියන්නේ ගොවිතැන් කටයුතු සඳහා ජලාශයකින් ජලය ලබාගෙන. ඔබට හිතෙන්න පුළුවන් මේ ජලය කියන්නේ ආර්ථික නොවන එකක්ද කියලා නෑ. හේතුව මේ ජලයේ විකල්ප භාවිතය මේ ජලාශයක තියෙන ජලය අපිට අසීමිතව ජලාශයක වතුර නැහැ සීමාවක් තියෙනවා. එතකොට ඔබට පැහැදිලි මේකෙන් ගොවිතැන් කටයුතු කරන්න පුළුවන්. විදුලි උත්පාදනයක් කරන්න පුළුවන්. වෙනයම් කාර්යන් වලට භාවිත කරන්න පුළුවන්. එම නිසා මේකේ විකල්ප භාවිතයන් තියෙන නිසා මෙතන ආවස්තික පිරිවැයක් තියෙනවා. ඊට පස්සේ පිළිතුරු අංකය 5 බලන්න. ධන බාහිරතා තිබෙන නිෂ්පාදකයෙකුට දෙන සහනාද මේ ධන බාහිරතා කියලා කියන්නේ මේ සමාජයට හොදක් කරන නිෂ්පාදකයෙක්. හිතන්න මේ මීමැසි පාලනයක් කියලා. හරි. මීමැසි ගොවිපලක් කරන මිනිසෙක් කියලා කියන්නේ. හරි. එතකොට එතනින් ගත්තොත් අපි මීමැසි පාලනයක් සහ අපි ගමු මේ මල් වගා කරන නිෂ්පාදකයෙක් මල් අපි මෙතන පොඩි සම්බන්ධතාවයක් දැක්කොත් අර මල් වගා කරන නිෂ්පාදකයෙක් ඉන්නවා. එතන මෙහා පැත්තේ මීමැසි පාලකයෙක් ඉන්නවා. හරි. එතකොට මෙන්න මේ අර මල් වගා කරන මිනිස්සයා නිසා අර මීමැසි ඒ පාලනයේ මීමැසි වගාවක් කරන පුද්ගලයාට එතනින් ප්‍රතිලාභයක් ලැබෙනවා. එතකොට එයාගේ නිෂ්පාදිතය වර්ධනය වෙනවා. හේතුව ඒ ඕනේ කරන ඒ දේවල් ටික ඒ අවටින්ම ලැබෙන නිසා. එතකොට මෙන්න මේ වගේ දේවල් වලට ඒ කියන්නේ සමාජයට හොදක් වෙන දේවල්. හරි. එතකොට මේ දේවල් නැත්තම් අපිට ගන්න පුළුවන් තව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයතන සමාජයට වෙන්නේ හොදක්. ඒ ආයතන තුලින් අවසානයේ සමාජයට දැනුමින් සන්නද්ධ පිරිසක් එළියට එනවා. එතකොට ඒ වගේ කාරණා වලට තමයි ධන බාහිරතා තිබෙන නිෂ්පාදකයෙකු කියලා කියන්නේ. එතකොට ඒ වගේ නිෂ්පාදකයෙක්ට දෙන සහනාධාරයක් කියන එක වෙන කාට හරි දෙන්න පුළුවන්. එතකොට වෙන පිරිසකටත් ඒ සහනාධාර දෙන්න තිබ්බේ අවස්ථාවක් අහිමි වෙනවා. අර ධන බාහිරතා සහිත නිෂ්පාදකයන්ට ලබා දීම නිසා. ඒක නිසා එතනත් ආවස්තික පිරිවැයක් තියෙනවා. 4 රජයේ පාසල් සිසුන්ට ලබා දෙන නිලැඳුම අපි කතා කරනවා. රජයේ පාසල් සිසුන්ට ඔයාට නිකන් හම්බුනාට රජයේ ඒ සඳහා පිරිවැයක් ගන්නවා කියන්නේ ඒක අනිවාර්යම ආර්ථික භාණ්ඩයක් කියලා. නම් පිළිතුරු අංක 3 ජල විදුලි බලාගාරයක ජල විදුලි උත්පාදනය. එතකොට ජල විදුලි බලාගාරයක් ඇතුලේ ජල විදුලි උත්පාදනය හැර වෙන විකල්ප භාවිත නැහැ. පැහැදිලිද? එතකොට විකල්ප භාවිත නැහැ කියන්නේ ඒකින් කරන්න තියෙන එකම දේ ජල විදුලි උත්පාදනය විතරයි. එහෙනම් විකල්ප භාවිත නැහැ. එහෙනම් කැපකිරීමක් නැහැ. ඒ කියන්නේ කැපකිරීමක් නැහැ කියන්නේ එතන අවස්තික ප්‍රියයකුත් නැහැ. පැහැදිලිද? එහෙනම් ප්‍රශ්න අංක 8ට පිළිතුරු අංක 3. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නේ. කිසියම් පූර්ණ සේවා නියුක්ත වූ ආර්ථිකයක නිෂ්පාදන හැකියාවට වමින් පිහිටි ලක්ෂයක වූ සංයෝජනයක් නිෂ්පාදනය කිරීමට හේතු පහත දැක්වේ වඩාත් නිවැරදි හේතු වන්නේ. දැන් ඔබට කියන්නේ මෙතන
නිෂ්පාදන හැකියා වක්‍රයක් තියෙනවා. මේ නිෂ්පාදන හැකියා වක්‍රය වමින් පිහිටි ලක්ෂයක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ ලක්ෂයක ඔන්න කටයුතු කරනවා. එතකොට මේ වගේ ලක්ෂයකට කටයුතු කරන්න රයිට් මෙතන ප්‍රශ්නේ මුලම කියනවා කිසියම් පූර්ණ සේවා නියුක්ත වූ ආර්ථිකයක නිෂ්පාදන හැකියාවට වමින් පිහිටි ලක්ෂ්‍ය වූ සංයෝජන නිෂ්පාදනය කිරීම. ඒ කියන්නේ පූර්ණ සේවා නියුක්තිය කියලා කියන අපිට පැහැදිලි වක්‍රය මත හිටපු අවස්ථාව එතන ඉඳලා ඇතුළත ලක්ෂයක් කරා ගමන් කරන්න මේ බලපාන හේතුවක් සම්බන්ධයෙන් ඔබෙන් අහන්නේ. එතකොට ඔබ බලන්න පළවෙනි කරුණ ස්වභාවික උපද්‍රවයක් නිසා ශ්‍රමිකයන් මේ යාම කියලා කියන්නේ මේ සම්පත් සම්භාරයට හානි වක්‍රේම වමට විතර වෙනවා. ලක්ෂයක් පහළ නේ වක්‍රේ වමට. දෙක ආයෝජන අනුපාතයේ පහළ යාම කියලා කියන්නේ ඒ කියන්නේ ආයෝජනයේට අඩුවෙන් සම්පත් දානවා. වැඩිපුර දාන්නේ පරිභෝජන. එදිනෙදා කන්න වැඩි යන්ත්‍ර සූත්‍ර වලට අඩුවෙන්. ඒ කියන්නේ ආර්ථික වෘද්ධිය මන්දගාමී වීමක් එතන වෙන්නේ. තුන්වෙනි එක නිෂ්පාදනයේ ඵලදායීතාවයේ පහළ මට්ටම පැවතීම කියන්නේ ඵලදායීතාවය අඩු වෙනවා කියන වක්‍රයේ වමට විතරේ ලක්ෂයක් නෙමෙයි. ඊට පස්සේ අවසාන පිළිතුර පුහුණු ශ්‍රමිකයන් විශාල සංඛ්‍යාවක් විදේශගත වීම කියලා. එතකොට පුහුණු ශ්‍රමිකයන් විදේශගත වෙනවා කියලා කියන්නේ ලංකාවේ ශ්‍රම හමුදාව අඩු වෙනවා. ශ්‍රම බලකය අඩු වෙන වක්‍රයේ වමට විතරේනවා හේතුව සම්භාරය අඩු වීම නිසා. එනම් පිළිතුරු අංක 4 ආර්ථිකයේ පසුබෑමකට ලක්ව පැවතීම කියන පිළිතුරු අංක 4. සහ අවසාන හොඳ ප්‍රශ්නය ආර්ථික කාර්යක්ෂමතාවය යනුවෙන් අදහස් වන්නේ කියලා. නිහමා වක්‍ර සම්බන්ධයෙන් ඔන්න ඒ අවසාන කාරණා අපි කතා කරේ. එතකොට ආර්ථික කාර්යක්ෂමතාවය කියන තැනට මම ආවොත් ඔබ දන්නවා ආර්ථික කාර්යක්ෂමතාවයේ ප්‍රධාන කොටස් අපිට ගන්න පුළුවන් ආර්ථික කාර්යක්ෂමතාවයේ ප්‍රධාන කොටස් දෙකයි. ආර්ථික කාර්යක්ෂමතාවයේ ප්‍රධාන කොටස් දෙකයි මොනවද? එකක් තමයි නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. අනිත් කාරණාව තමයි සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය. සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොකක්ද? පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි. ඊට පස්සේ සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවයේ කොන්දේසි විදිහට අපිට කියන්න පුළුවන් P සමානයි MC කියලා. කියන්නේ අර ඉල්ලුම් සැපයුම් වක්‍රවල ඡේදනයත් එක්ක තමයි අපි ඒ කාරණාව මෙන්න මේ සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් කතා කරේ. එතකොට මේ වෙලාවේ හන්නේ ආර්ථික කාර්යක්ෂමතාවය කියන්නේ මේ සමස්තයම එකතුව. ඒ කියන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය සහ සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය කියන කාරණා දෙකේම එකතුව සම්බන්ධයෙන් අහන්නේ. ඊට පළවෙනි පිළිතුර කියනවා සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියම කාර්යක්ෂම පවත්වාගෙන යාමයි කියලා කියන්නේ එතන අදහස් වෙන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. දැන් අහන්නේ ප්‍රශ්නේ ආර්ථික කාර්යක්ෂමතාවය. ඊට පස්සේ දෙවනි එක ආර්ථිකයේ වඩා කාර්යක්ෂමව මෙහෙයවීමේ ක්‍රියාවලිය. ඒක යම්තාක් දුරකට හරි. ඊට පස්සේ තුන්වෙනි එක පූර්ණ නිෂ්පාදනය හා පූර්ණ සේවා නියුක්තිය අත් කරගෙන ඔබට පැහැදිලි ඒ කාරණා දෙක අයිති වෙන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. ඒතකොට ඒ කරුණ විතරයි. ඊට පස්සේ 4 අඩු සම්පත් පිරිවැයකින් වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීමයි. එතනත් අදහස් වෙන්නේ අඩු සම්පත් පිරිවැයකින් වැඩි නිෂ්පාදනයක් කියන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. එතකොට ආර්ථික කාර්යක්ෂමතාවය කියන්නේ පිළිතුරු අංක 5 සමාජය කැමැති භාණ්ඩ හා සේවා උපරිම ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම. එතකොට නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය සහ සමාජ වර්ණය කියන කාරණා දෙකේම එකතුවක් තමයි අපි ආර්ථික කාර්යක්ෂමතාවය කියලා කතා කරන්නේ. එතකොට අද දවසේ මේ ප්‍රශ්න කෙටි ප්‍රශ්න 10ත් එක්ක අපි අපේ ITest විභාග මාලාවේ කෙටි ප්‍රශ්න 210ක් දක්වා සම්පූර්ණ විවරණ සාකච්ඡා කරලා තියෙනවා. අපි ITest ප්‍රශ්න පත්‍රාංක 22ත් එක්ක ඉදිරියේදී සම්බන්ධ වෙමු.